නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා ධර්මානුශාසනාවේ සදහැබර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ පවුලේ සෑම දෙනා ඇතුළු කොට ඇති අද මේ ඓතිහාසික වශයෙන් වැදගත් සුන්දර දවසේ අපි සන්ධ්‍යා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නා වූ සදහැබර පින්වත්නි අනුග්‍රහක බවතුන් තැබීම නොතැබීම බිම තැබීම නිවීම ලංවීම විවරණය කරමින් ස්වාමින් වහන්සේ අභිමත පරිදි දේශනාවක් සිදු කරන මෙන් ගෞරවයෙන් ආරාධනා කරමු. අද උදෑසන පටන් මේ වන විට අපි ඔබට වෛශාඛ්‍ය මංගල්‍ය නිමිති කොටගෙන ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව කියන එක පැහැදිලි කරමින් ප්‍රතිපත්ති පූජාවට යන්න අවශ්‍යයි ධර්මයේ තේරුම් ගැනීම කියන කරුණ උදෑසන පැහැදිලි කළා. දෙවන ධර්ම දේශනාවේදී අත්හල යුතු අන්ත දෙකෙන් එකක් ගැඹුරට පැහැදිලි කළා. ඊතුරු කාරණයක් පැහැදිලි කරමින් මේ බිම තැබීම නිවීම අතහැරීම ආදී වචන විග්‍රහ කරන මජ්ක්‍ධිමා පටිපදාව ඔබේ ජීවිතය තුළින් වර්තමාන අරමුණ තුළින් පැහැදිලි කරන්නයි මේ දේශනාව දාගන්න කල්පනා කරන්නේ. සවන් දුන්නා නම් කාමසුකල්ලිකාණයෝගේ කියන ශරීරයට සැපදීම නොව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හාවලට වහල් වෙලා පස්දරට අදාළ සැප හොයාන යාම කියන එක තේරුම් ගන්න ඇති. ඇඳුම කතාවක් නෙවෙයි ඒක. එතකොට නිවීම කියන්නේ කාමසුඛයටයි. ඒක සිතේ තියෙන දෙයක්. ඒක හිස් අසාර දෙයක්. ඒක කවදාවත් ඇති වෙන්නේ නැති එකක් කියන පැහැදිලි කරන්න මම උත්සාහ කළා. අර උබෝ අන්තේ අනුකම්ම කියන එකේ තියෙනවා අන්ත දෙකට නොපැමිණ කියලා. උබෝ කියන පදෙන් දෙකක් තියෙනවා. ඒකේ මුලින් විස්තර කරනවා. අත්තකලමතාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්සංගිතෝ. ඒක ඔබේ සමාජයේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒකත් පැහැදිලි කරලා ඉන්න වෙනවා මේ දෙකෙන්ම වෙන්නේ මොකක්ද කියලා. කාමසුකල්ලිකාන යෝගයෙන් හැදෙන්නේ පවෙන් හෝ පිනෙන් සතර හැදෙන එක. ඒකයි දුක්ඛෝ කියන පදෙන් පෙන සතර ගමන නිමාවක් වෙන්නේ නැහැ. මේ සැපට වඩා සැපතක් හොයන්න ගියා ಭಾರತೀಯ සමාජයේ gederin අයින් වුණා. ඔවුන් ඇතුළත ගවේෂණය නොකිරීමකින් තොරව බාහිර සමාජයෙන් වෙන් වෙලා බාහිර සාධක මොන නොගැසීමෙන් සංසුන් කරගන්න හිතකට. ඒක තේරුම් ගන්න. බාහිර සාධක නිසා සිත තියෙන දේවල් ඇවිස්සෙනවා. බාහිර සාධක එදුන් නැත්නම් සිතේ තියෙන දේවල් ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන්. එතකොට ඒක සිරුරට දුක් දීම නෙවෙයි. ඒකෙන් කරන කාරණාව. ආහාර අඩු කිරීම ආදී ඒව ප්‍රතිපදා කරලා තිබෙන බවත් පේනවා. නමුත් ඒ බාහිර කාරණා වශයෙන් අපි ගත්තට හරියන්නේ නැහැ. මොකද ඔබ ඉන්නේ කාරි ගහක් කටින් නැහැරි කියලා. ඒ වයින් ඕන් කලේ සිත දුර්වල කරන එක. ඔය අත්ත කියන්නේ සමා නෙමෙයි ශරීරය නෙමෙයිනේ. මමත්වය වදයට ලක් කරන එක. පාලනයට ලක් කරන එක. හීන කිරීම. සියුම් කිරීම. එහෙමයි ගන්න වෙන්නේ. දැන් කාමයන්ගේ රූපේ ශබ්දේ රසේ රූප ශබ්ද ගන්ධ තණ්හා මමත්වය. කැලේට ගියාපුවම ධානයේ මමත්වය. කාමයන් යට වෙලා. නමුත් ධානයේ මමත්වය. ධානයේ මමත්වයට රූප රාග හෝ අරූප රාග කියන වරුණාම කාම රාග කියන්නේ නැහැ. එතකොට වෙහස මහන්සි වෙලා ආහාර අඩු කරන කෙලෙස් යටපත් කරලා මේවා උපදවා ගැනීම තුළ සංසුන්. තව ඥානක් තියෙන්න පුළුවන්. ඒ
අර උපදවාගත්ත සංසුන් සමාධිය නිසා බාහිරයට ගැටුණට ඇතුළත එන්න ඉඩ නැති නිසා ආයෙ තමයි කෙලෙස් යටපත් කිරීම කියන්නේ. නෑ වගේ දැනෙනවා. ඔවුනුත් චතුස්සත්‍ය අවබෝධ කරගත්ත අය නෙවෙයි. ඔවුන් මාර්ගඵල ලැබුව අය නෙවෙයි. ඔවුන් දුකින් නිදහස් වූ අය නෙවෙයි. ඔවුන් යන්න භවගාමී තව ප්‍රතිපදාවක් හදාගත්ත අය. ඒක නිරයගාමී නෙමෙයි. ඒක කාමසුඛතගාමී නෙවෙයි. නමුත් ඒක රූපී අරූපී භවගාමී. වෙන අත්කලමතා නියෝගයෙන් යන්න තියෙන්නේ භවගාමීකේ රූපී අරූපී මතල වලට. ඒ නිසා මේ තුනම මැදුම් වෙන්නේ නැත්තේ භවගාමී. වත්මන් සමාජයට මේක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ත්‍රිපිටකේ බොහෝ විස්තර කරලා තියෙනවා. මොකද එදා හුඟක් අය හිටපු නිසා. වර්තමානයේත් කියන්න තියෙන්නේ සද්ධර්මයේ තේරුම් ගැනීමකින් තොරව භාවනා කියන වචන ඉස්සරහා අරගෙන මොනවා හරි කරන්න ලෑත් වෙනවා වැඩ නවත්තලා. එතකොට කරන්න හදන්නේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයෙන් දුර්වලකම් ටික හංගවා තබාගෙන බාහිරට නොගැසී හදා ගන්නා වූ සමාධියකට රවට්ට ගන්න. එයත් මජ්ක්‍ධිම පටිපදාව නෙවෙයි. එය අත්කලමතාන යෝගී බව කරන අය කරවන අය දන්නේ නැහැ. බණක් නැතුව අනුගමන ප්‍රතිපදාවක් නැතුව කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට අවුරුදු 45ක් ධර්ම දේශනා කරන්න වෙන්නේ නැහනේ. දැන් මේ උබෝ අන්තේ මම පෙන්නනවා වෙනත් පැත්තකින්. මොකද්ද මේකේ වෙන්නේ? මේකේ වෙන්නේ අර අන්ත කියන එකෙන් පෙන්වන්නේ අරමුණට ඇලී ගැලී වාසය කිරීමෙන් පව් හේතුව, පින් හේතුව, ධාන හේතුව වශයෙන් ඉතුරු වෙන එක තමයි භව හැදෙන එක. අන්න ඒක අන්ත දෙකෙන්ම වෙන්නේ එකක්. භවගාමී වෙන එක. එබැවින් තේරුම් ගන්න භවගාමී වෙන කිසිදු ප්‍රතිපදාවක් තුළින් භව නිරෝධගාමී ප්‍රතිඵලය අත්පත් කරගන්න බැරි බව අද වගේ දවසක. ඒ දෙකට අයිති නැති ප්‍රතිපදාවක් මජ්ක්‍ධිමා කියන්නේ. ඒ කියන්නේ අරමුණට ඇලෙන එක අරගන්නත් බෑ, අරමුණ මගහැරින්න එක ගන්නත් බෑ. එහෙම තියෙනවා ඇති පිටකේ. චක්කු කර්ණී සඳහා, ඇස සඳහා, ඥාන කර්ණී සඳහා, ඥානය සඳහා, සංසිඳීම සඳහා උපසමාය, අවිඤ්ඤාය මගඵල සඳහා, නිවන් අවබෝධය සඳහා මජ්ක්‍ධිමා පටිපදා. මේ මජ්ක්‍ධිමා පටිපදාවේදී තේරුම් ගන්න පාප කර්ම රැස් වෙන්නත් බෑ, පුණ්‍ය කර්ම රැස් වෙන්නත් බෑ, ධාන කර්ම රැස් වෙන්නත් බෑ. මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ කර්මක්ෂය කිරීමේ කර්මයට කර්මශය වෙන්න ඕන. ඉතින් ඔබ ධාන පැත්ත හදන්න යන්න එපා. අපිට ධාන පැත්ත නෑනේ. ඔබ කාමයේ පැත්ත බලන්න. ඒක එසේ දේශනා කළේ පස්සක තවසන්ටනේ. ඔවුන් gedara අතහැරලා කාමයේ යටපත් කරන දැන් හිටියේ අත්කලමතාන යෝගී. ඒ නිසා උභවන්ත යනුවම කියන එක ඒගොල්ලන්ට අදාළ දෙයක්. එදා හිටපො. ඒ අන්ත දෙකේම හිටම නිසා. නමුත් මා දකින්නවා තථාගතයන් වහන්සේ 15 වෙනිට අරමුණු රසය විඳින්න ඕනෑම කෙනෙක්. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ඉන්නේ කැලේද පන්සලේද කතාවක් නැහැ. ඔවුන් කාමසුකල්ලිකාන යෝගින් අනුයෝගින් නැවත නැවත යෙදෙනවා. මගහැර ඉන්න අය අත්කලමතාන යෝගින්. මැදුම් එක්කෙනෙක්වත් හිටියේ නැහැ. මැදුම් පිළිවෙතේ ගොස් භව ගමන නිමා කළ ප්‍රථමයා තථාගත බුදු පියාණන් වහන්සේ යුගයේ එහෙම නැත්නම් කර්මය ශේ කරපු උත්තමයා මැදුම් පිළිවෙතේ කර්ම ශේ වෙනවා. මැදුම් පිළිවෙතේදී මතක තියාගන්න. මැදුම් පිළිවෙත අනුගමනය කිරීමේදී සසරක් හැදෙන්නේ නැහැ. භව ගමන නිමා වෙනවා. අන්න ඒක කොහොමද කරන්න කියලා ඉගෙන ගන්න ඕන. මැදුම් වෙන්නේ ඒකනේ. ඒ නිසා අරමුණු රසය විඳින්න අරමුණු රසය තුළ පන්නලා දුකින් මිදෙන්න බෑ. එතකොට අනුයෝගෝ දොගනන්තනත් හොයමින් යන්න වෙනවා. අරමුණේ මගහැර සිටමින් සංසුන් සමාධියක් හදලා ඒත් බෑ. මොකද සමාධියනුත් පරලෝ යන්න සිද්ධ වෙන එකත් ආයතනයක් යට වූ කෙලෙස් වල මූලයන් සංසුන් වෙලා නැහැ. මුලසුන් කරන්න ඕනනේ. යථාපි මූලය අනුපද්දවේ දල්ලේ. උපද්දර වෙන හිතාකල් මුල පැලවෙනවා. මේකේ මුල පෙන්වන්නේ තණ්හානුසය. තණ්හානුසය ඇතිතුරු දුක් නැවත හට ගන්නවා. තණ්හානුසය ශය කරන්නේ ක්ෂය වෙන පාරයි මැදුම් පිළිවෙත. තණ්හානුසය ශය කරන්න තණ්හානුසය නොතිය අවසන් කරන්නේ කොහොමද? ඒකයි මැදුම් පිළිවෙත. මැදුම් කියන්නේ අන්න ඒකයි. ඒකයි මම කියන්නේ මේකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. මේකට
වර්තමාන මොහොත මැදුම් පිළිවෙත පාවිච්චි කරන්න අවබෝධයක් තියෙන්න වෙනවා. අපි කියනවානේ සාමාන්‍යයෙන් මේ ලෝභ දේශ මොහ ප්‍රහාණය වෙන්න ඕන. ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නිබ්බාන. මේ නැසෙන්නේ කොහොමද? කෙලස් නසා කියලා පදයක් තියෙනවානේ. ඒ බැවින් බුදු සමයේ විදර්ශනාව හෝ භාවනාව යුත්තේ කෙලස් නැසෙන මඟ. කෙලස් යටපත් කරන හෝ ඈත් කරන මඟ වෙන්න බෑ. මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධාගේ තථාගතයන් වහන්සේ මජ්ක්‍ධිමා පටිපදාව දේශනා කළේ පැවිද්දන් සදානම් එහෙනම් ගිහි සමාජයට ඒ බණ කියන එකේ තේරුමක් නැහැනේ. නමුත් ගමින් ගමට ගොස් ධර්ම දේශනා කරමින් ගිහි සමාජයටත් මජ්ක්‍ධිමා පටිපදා නෙමෙයිද දේශනා කළේ. ස්ත්‍රී පුරුෂ ගිහි ප්‍රතිභේදයෙන් තොරව කොලක 8ක් තුල එක්කෙනෙක් දෙන්නේ 10ක් 100ක් දහස් ගණනක් අනාගාමීන් ඉන්නවා කියලා බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ මජ්ක්‍ධිමා පටිපදාවේ නොගිය නිසාද ගිය නිසාද? ගිය නිසා. ඒ සිවුරු පරවලද? ගෙදරින් ගිහින්ද? නෑ. භික්ෂුව, භික්ෂුණිය, උපාසක, උපාසිකා, කාමභෝගී පිරිමි, කාමභෝගී කාන්තාවන්, බ්‍රහ්මචාරී පිරිමි, බ්‍රහ්මචාරී කාන්තාවන් කියන කුලක 8 තුලම මජ්ක්‍ධිමා ප්‍රතිපදාව යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි බහුජන හිතාය බහුජන සුඛාය කියලා කියන්නේ. බොහෝ ජනයාට හිතසුව පිණිස. අනේනම් ඔබ අන්තය තේරුම් ගන්න වෙනවා. කොහොමද තේරුම් ගන්න ඔබේ අන්තය? පොතෙන් තේරුම් ගන්න හදන්න එපා. පොතේ තියෙන පෙළ විතරයි. ඒක ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල ඒ කාමසුකල්ලිකානුയോഗයේ අන්තයෙන් භවයට බැඳෙන හැටි තේරුම් ගන්න. ඒක ඒකාන්තයක්. අත්කලමතානුയോഗය තුලින් භවයට බැඳෙන හැටි තේරුම් ගන්න. ඒක අනිත් අන්තයක්. කාමසුකල්ලිකානුയോഗයෙන් බැඳෙන්නේ කාම ලෝකයට, කාම දුගතියට, සසුගතියට. අත්කලමතානුയോഗයෙන් බැඳෙන්නේ රූපී භවයට සහ රූපී භවයට. එහෙනම් මජ්ක්‍ධිමා දෙකේ එක භවයකටවත් බැඳෙන්නේ නැති එක මජ්ක්‍ධිමා වෙන්නේ. ඉතින් භවගාමී කියන එක බුදු සමයේ මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්න බෑ. සතතගතෝ භව නිරෝධය ධම්මං දේශේති. භව නිරෝධය. අන්න ඔබ අද වගේ දවසක තේරුම් ගත යුතු ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. ඔබට කයෙන් බැරි වුණාට ඔබ බුදුන් වෙත යනවා. කයෙන් කවුරුත් පරලෝ යන්නේ නැහැ නේ පොළොවට පස් වෙන වැරුණාම. නමුත් මේ කය උදව් කරගෙන ඔබට මේ අවබෝධය භව ගමන හදන එක නවත්තා දෙනවා. ලෞකික සුවේ පිටපස ලුබෙන්දාව මුලාව ඉවත් කොට ලෞතර සුවේ සඳහා ඔබට මඟ පාදා දෙනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය වෙන්නේ කුමක්ද? තේරුම් ගැනීම පමණයි නේද? මේ ඔබ ඉන්නේ මොන අන්තයේද කියලා තේරුම් ගන්න. ඒ දෙවන ධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් මේක තුල මම ගැඹුරින් විග්‍රහ කළා. වචනයක් මතක් කරලා දෙන්නම්. කාමයේ තියෙන බාහිර වස්තු නෙමෙයි තමන්ගේ හිතේ කියලා උන්වහන්සේ වදාරලා තිබෙනවා. කම්සප කියන්නේ ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. එහෙමනම් තමන් සිතේ හදා ගන්නා වූ සිතුවිල්ලක් තලු මැරීමක් ඒ හිස්සසාරයි කවදාවත් ඉවර වෙන්නේ නැති වෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තාම ඒක තමයි ආස්වාදේ ආදීනව දැනෙනවා කියන්නේ. කලකිරෙනවා කියන්නේ. වර්තමාන සමාජේ නම් ওই වචනයක් තියෙන බූට් එක කනවා කියලා. ඒ බූට් එක කනවට කලකිරෙනවා කියලානේ කියන්නේ. නෑ. ඒවා එහෙම කිව්වේ නැත්තම් තේරෙන්නේ නැත්නම් ඔය શબ્දකෝෂයට පන් එකතු කරගන්න කැමති නෑ වචන. මේ භව ගමනේහි ඉවරයක් නැති බව. දුක් විඳලා ඉවරයක් නැතුව. හෙව්වට කවදාවත් හම්බ නොවන බව. හිස් අසාර දෙයක් නොසිස් සාර දෙයක් වශයෙන් දකගත් එකයි මේ සිද්ධිය කියලා තේරෙනකොට ඒ අදාළ අනුගමනීය ප්‍රතිපදාව කරන්නට ත්‍රිසං සතෙකුට හෝ දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ බැරි බව තේරෙනකොට අපි හිතන් ඉන්නේ ඒගොල්ලන්ටත් කරන්න පුළුවන් කියලානේ. ඒ අනුගමනය කරන්න ඝනකයක් අවශ්‍ය බව, ඒ අනුගමනය කරන සඳහා පස්දරක් අවශ්‍ය බව, පස්දරෙන් තණ්හා 6ක් දුරු කරන්න අවශ්‍ය බව. ඒ දුරු කිරීම සඳහා මුල් දේශනාව සඳහන් කළ පරිදි තමන් එකතු කරගත්තා වූ කාම විතර්කය හෝ ව්‍යාපාද විතර්කය හෝ හිංසා විතර්කය හිතට එන්න ඕනෑ බව. ධානලාභීන්ට එනවද විතර්කය? නෑ. දෙවියන්ට එනවද? නෑ. ව්‍යාපාද විතර්ක හිංසා විතර්කක් නෑ. උන් කාමයේ සුවේ ඉන්නේ. සනසීමක.
ත්‍රිවිධ විතර්ක උපදින්නේ සැප දුක දෙකම විඳින්නව මිනිස්සුන්ට. ඒ ප්‍රසාදයන්ට පස්දරට ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තිර දෙන්න මේ හාක්‍ය හාරණ හමු වෙන නිසා කාරණා. ප්‍රහාණයනේ උගන්වන්නේ නැහැ නේද හංගගෙන ඉන්න කියලා. පහන සංඥාවල. uppannam හටගන්න. uppannam කියන්නේ මක්වසින් බිහිව නෙමෙයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ සිතේ ඒ මොහොතේ වර්තමාන මොහොතේ හටගන්නා දේ uppannam කියන්නේ. ඒක කාමීතු කර ගැනීමට නම් කාම විතර්කයක්, තරහ පහ කර ගැනීමට නම් ව්‍යාපාද විතර්කයක්, රිදවා පලි ගැනීමට නම් හිංසා විතර්කයක්. මිනිසා මේවා සිතෙහි රෝපණය කරන පෝෂණය කරගත්තාම මිනිසු තිරිසන් වෙන බවත්. මිනිසා පවට පොළඹ වුණත් මිනිසා මනුස්සකම අහිමි කර ගන්නා බවත්. ඔවුන් විසින් ඔබ පාලනය කරන ඔබ රූකඩයක් වෙන බවත් මුල් දේශනා ගණනාවක මම පැහැදිලි කරලා ඇති. එනිසා උඩින් පල්ලෙන් අතපත ගා ගන්නා වූ ආගමික ජීවිතයකට හිර වෙන්න සීමා වෙන්නේ නැතුව දිනයකට ඇඳුමකට ස්ථානයකට මේ සතියේ දින එක එක්කෙනාට එක එක වශයෙන් වෙන් කරලා තියෙනවා ආගම් වලට. ඇඳුනුත් වෙනස් කරලා තියෙනවා. සංකේතත් වෙනස් කරලා තියෙනවා. තැනුත් වෙනස් කරලා සීමා වෙලා. බාහිරෙන් මේ ආගමික ස්වභාවයේ සමස්තයක් වශයෙන් මම දකින්නේ සමාජයේ එකයි. ඔවුන් සියලු දෙනා ලෝභ දේශ මොහ සහිතයි අධ්‍යාත්මිකයෙන් බහුතරය අත්කලමතාන යෝගීන් බෞතරයේ කාමසුකල්ලිකාන යෝගීන් අත්කලමතාන යෝගීනුත් ඉන්න පුළුවන්. උබෝ අන්තේ අනුපගම්ම කියන්නේ එහෙනම් අරමුණ මම මගේ කොට ආනෙමින් කාමයෙන් හේතු ඉතුරු කිරීමට නොපැමිණ අරමුණ මගහැරස ධාන හේතුවකින් හේතු ඉතුරු කිරීමට නොපැමිණ අනුපගම්ම. දැන් මේ උබෝ අන්තේ ගැන කතා කරමු අපි කොහොමද වෙන්නේ කියලා. බලමු කතා කරනවා කාමයේ සම්බන්ධයෙන්. කාමයේ සම්බන්ධයෙන් කිරීමේදී ඇසට කනට නාසයට දිවට කයට බාහිර දේවල් ගැටෙනකොට ඒවා උදව්වෙන් Tamanගේ අතීතයේ හිතට එනවා කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ හිංසා විතර්කයෙන් අන්න පස්ස. ඒක එන එකයි. uppannam කාම විතර්ක. වේදනා විඳිනවා සැප දුක් උපේක්ෂා වශයෙන් ඇලෙනවා ගැටෙනවා තණ්හා මමත්වෙන් ගන්නවා උපාදාන හේතු ඉතුරු වෙනවා. මෙන්න කාමසුකල්ලිකාන යෝගයේ යෙදෙන හැටි. අනුയോഗෝ නැවත නැවතත් දෙනවා. අරමුණේ මුලා වෙනවා. මෙන්න මේ කාම විතර්කයට ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක එකතු වීමේදී සිදුවෙන්නේ පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන භව හැදෙන එක. අන්න එහෙනම් භවයේ හැදෙන බැවින් අපායට හෝ කාම සුගතියට යන්න සිදුවෙන නිරෝධගාමීත්වයක් නැති නිසා කාන්තයක්. සිතුවිල්ල තලු මරලා කවදාවත් ඇති වෙන්නේ නැති බව තේරුම් ගත්තාම සිතුවිල්ලට රැවටීම වෙනුවට ඒක උපේක්ෂා සහගත වෙන තැනට අතහරින්න. දැන් මේ ක්‍රියාවලියම ධානයේතල සිදුවන ආකාරය ඔබට අදාළ නැතත් අතහරින්න ඕන නිසා ඒක සිදුවෙන්නේත් මේ භවගාමිත්වය කියන එක. මේකේ කාම භවයේ දුගතියට හොසුගතියට හේතු ඉතුරු වෙන කාර්ක රූපී භවයට හෝ අරූපී භවයට හේතු ඉතුරු වෙන එක. මේකෙදි කාම අරමුණ ඇසේ කනේ නාසයේ දිවේ කය පස්ස වේදනා. අරකෙදි මනෝද්වාරයට ධාන අරමුණ පස්ස. ඒකෙත් පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන පද පච්චය භව. එකට එක රූපී ධානයෙන් හේතු ඉතුරු වෙනවා අරූපී ධානයෙන් හේතු වෙනවා ඒත් භවගාමී. ඔන්න අන්ත දෙක. කැලේට ගිහින් කෙලස් යටපත් කරන්නෙත් නැතුව එළියට වෙලා ඉඳගෙන අරමුණට රැවටෙන්නෙත් නැතුව. එතකොට එළිය ඉන්න තැනක වුණත් කමක් නැහැ. කැලේට ගියත් අරමුණේ රැවටෙනවා නම් කාම අරමුණවල කාමසුකල්ලිකාන යෝගය. එළියේ හිටියත් මේ අරමුණ යටපත් කරගෙන සනසම හොයනවා නම් අත්කලමතාන යෝගය. අන්න එහෙම තේරුම් ගන්න ඇඳුමෙන් බලන්නේ නැතුව අරමුණ තලු මරණ එක කාමසුකල්ලිකාන යෝගයේ අරමුණෙන් මගහැර සිටින එක අත්කලමතාන යෝගය. පන්සලේ හා කැලේ ගෙදර හා කැලේ කියලා බෙදන්න යන්න එපා එකට. ඒ ඕනෑම තැනක දැන් බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වනාන්තරයට යන්න එපා කියලා නෑනේ. විදර්ශනා කරන්න පුළුවන් නම් යන්න කියලා තියෙනවා. බැයි නම් යන්න එපායි කියලා තියෙනවා. මේතනට අහු වෙනවායි. ගෙදර බෑ කැලේට යන්න කියලා නෑ. බොහෝ දෙනෙක් ගෙදර ජීවත් වෙන්නේ අර අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගැනීම තුළ අනුගමනය කරන්න පුළුවන් වෙනවා. දැන් මේක කොහොමද වෙන්නේ?
මේක හැම විටම සිදු වෙන්නේ වර්තමාන මොහොතේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ හෝ සිතේ උපදින අරමුණ තුල. අරමුණෙන් අරමුණට නෙමේ මොහොත උදා වෙන්නේ. අරමුණෙන් අරමුණටනේ හදන්න තියෙන්නේ. අන්න මජ්ක්‍ධිමා. ඒකේ පැහැදිලි වෙනවා තියෙනවා ඇස. ඥානය. සංසිඳීම. මගඵල. නිර්වාණය. ඒක තිබෙන්නේ අත්කලමතාන යෝගය නෙමෙයි කාමසුකල්න යෝගය නෙමෙයි. කෙලෙස් සංසිඳීම තුළ. දැන් මේ අත්කලමතාන යෝගයටයි කාමසුකල්ලිකාන යෝගයටයි තව නමක් තියමු. අරමුණේ කාම වශයෙන් මුලා වී අරමුණේ ධාන වශයෙන් මුලා වී භවයක් හදන එක. අනුയോഗෝ නැවත යෙදෙනවා. ධානසෝ විඳින්නා නැවත නැවත යෙදෙනවා. කම්සෝ හොයන්නා නැවත නැවත අද හොයලා හෙට හොයලා අනිත් නැවත හොයනවා. රිලව් මිනේරිසෝ රන්නා වගේ තමයි මේ සෙවීම. මිනේරි කියලා ධාන්‍ය වර්ගයක් තිබුණ දැනුත් තියෙනවා. උයි වගේ නෙමෙයි පුංචි කුඩයි කරලක් ඒ වගේ තියෙන්නේ. පොඩි යට තියෙන්නේ. මේක කණ්ඩාරගෙන රිල වගේ අත පුංචි සූරපුවම පොතු ටික ඉතුරු වෙනවා මිනේරි යට ටික පල්ලට වැටෙනවා. කවදාවත් අත පිරෙන්නේ නැහැ. එනිසා මේ අරමුණු රසය විඳින එක මට මතක් කරන්න තියෙන්නේ ක්‍රිලව් මිනේරි සීරීම වගේ වැඩක්. සූරනවා හැමදාම. හැබැයි අස්වැන්න අතපල්ලි. හොයනවා. මේක එක පුද්ගලයා. ලැබපු දෙයක් නෑ. අන්න එහෙම. ඒ නිසා තමයි අනුපගම්ම නොයලඹෙන්න හිතෙන්නේ. ඔබට අතීත ඔබේ ජීවිතයේ සංසාර ගමන හොයාගන්න පුළුවන් නම් ආත්ම 500ක් හෝ 1000ක් මේ වැඩි තමයි කරලා තියෙන්නේ. ඇති වුණාද? නෑ. දාලා යන්න සිද්ධ වෙනවා මොකද මුලාව දුරනෝන නිසා. අන්න මේ අරමුණේ මුලා වීමේ අන්තයට නොපැමිණ අරමුණේ මග ඇර සිටීමේ අන්තයට නොපැමිණ අරමුණු එන්න හැර එකතු නොවී අවසන් කිරීමේ ප්‍රතිපදාවටයි මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන්නේ. එනිසා කාම ලෝකයේ තුල පවතින අවශේෂ නිරෝධය කාම අරමුණු විඳින්න ගිහින් ධාන අරමුණු විඳින්න ගිහින් තියෙන අවශේෂ නිරෝධය දෙකම අවශේෂ නිරෝධය. අන්ත දෙකක්. දෙකම භවගාමී. අන්ත දෙකක් බවට පත් වෙන්නේ අරක විඳීමෙන් අරක මග ඇර සිටීමෙන්. භව ගමන හදන්නේ මේ දෙකේම කාමස්කල්ලිකාන යෝගය තුළ පවෙන් පිනෙන් භව ගමන හදනවා. අපුඤ්ඤාභි සංකාරය සහ පුඤ්ඤාභි සංකාරය තමයි කාමසුකල්ලිකාන යෝගය කියන්නේ. අනිත්‍යාභි සංකාරය තමයි අත්කලමතාන යෝගය කියන්නේ. එතකොට පුඤ්ඤාභි සංකාරය අපුඤ්ඤාභි සංකාරයට අයිති වෙන්නේ කන්න කර්ම සහ සුඛ කර්ම. අනිත්‍යාභි සංකාරයට අයිති වෙන්නේ සුඛ කර්ම වල අනිත් එක. මේ තුනම කර්මක්ෂය කිරීමේ කර්මය නෙවෙයිනේ. අන්න කර්මක්ෂය කිරීමේ කර්මයයි මජ්ක්‍ධිම ප්‍රතිපදාව. බලන්න ඕනෑම සූත්‍රයකින් අරන් ගලපන්න බැරිද කියලා. අපි පොතේ තියෙන වචන ටික කියලා කාලේ නාස්ති කරන්න මම කැමති වෙන්නේ නැහැ. ඔබේ ඇස තුළ මජ්ක්‍ධිම ප්‍රතිපදාව. ඔබේ කන තුළ මජ්ක්‍ධිම ප්‍රතිපදාව. ඔබේ නාසය තුළ. මේ මොහොත තුළ කොමක්ද වෙන්න ඕනේ ඒකේ? දෙපැත්තම සිදු වෙන්නේ භවගාමීත්වයේ අවශේෂ නිරෝධය නම් ඒක අනුയോഗෝ. නැවත නැවත එදිලා දුක්ම තමයි හිමි වෙන්නේ. මේ මොහොත සසරක් හදන්න නැතුව සසර ගමන අවසන් කරන්න. භවගාමී වෙනුවට භව නිරෝධගාමී වෙන්න. එහෙම නැත්නම් අවශේෂ නිරෝධය වෙනුවට නිර්වශේෂයෙන් නිරෝධ කරන්න. ඒක සිංහලට ගත්තොත් අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු කොට අවසන් වීම අවශේෂ නිරෝධයයි. ඒ පව තුල හරි පින තුල හරි ධානය තුල හරි පමාවයි. එදිනදා ජීවිතයේ අවදි වූ තැන් පටන් නින්දට යනතුරු තමන් කරන ඕනෑම කාර්යයක් තුළ මේක ඇසේ භාවනාව, කනේ භාවනාව, නාසයේ භාවනාව, දිවේ භාවනාව, කයේ භාවනාව, සිතේ භාවනාව. මේක චක්කුණා සංවරෝ සාදු සෝතේන සංවරෝ ගාථාවේ සඳහන් සබ්බ දුක්ඛා පමුංචතු. මේ ඉන්ද්‍රිය භාවනාව. ඇද්දක පියාණින් එක නෙමෙයි. ස්වභාවයෙන් තමන් වැඩ කටයුතු කරන් යනවා.
තමන්ට මේ ගැටෙන කාරණයක් තුළ තමන් බණ තේරුම් ගන්න ඉස්සෙල්ලා හදාගත්ත කොටස චිත්තහභ්‍යන්තරය එළියට එනවා. ඒකට නමක් තියෙනවා කාමේදී උප්පන්නං කාමිතක්කං ව්‍යාපාදී උප්පන්නං ව්‍යාපාදිතක්කං හිංසාවේදී උප්පන් විහිංසාවිතක්කං. ඒ ඕන එකක් එනවා. ඒ තමයි ඔබට වද දෙන ඔබ හදාගත්ත හතුරා. මේකට තවත් වචනයක් කියනවා පංච උපාදානස්කන්ධය පහළ වීම. ඔබ අරමුණු විඳලා පස්සේ ගන්න තැබුවාද එයින් හට ගන්න දෙන්නේ සංකත ධර්ම කියන්නේ. අන්න. පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා තියෙන්නේ මැදුම් පිළිවෙත තමයි. මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කය කියලා හරි පංච උපාදානස්කන්ධය කියන්නේ ශරීර රූපය කියලා හරි ගත්තාම බලන්න බෑ. යංකෝ භික්ඛවේ අනුසේති ඔබ ඇසෙන් කනෙන් නාසයෙන් අරමුණු මුලා වෙලා ඒක කෙලෙහි රූප ශබ්ද ගන්ධ රස තණ්හාවක් ලැබුවා නම් එයින් හටගන්න දෙයටනේ පංච උපාදානස්කන්ධේවත් සංකත ධර්මය කියන්නේ. ඇසේ රූපය වේදනා සංඥා සංකාර විඥාන. කනේ ශබ්දය ශබ්ද රූපේ වේදනා සංඥා සංකාර විඥාන. ඒක අතීතයෙන් එන හැම එකක්ම අතීතයේ මුල් කොටගෙන එන නිසා පංච උපාදානස්කන්ධයක්. දැන් මේකට එකතු වීමෙන් අතීතේ නිසා වර්තමාන හරහා අනාගතය හැදෙනවා නෙමෙයි. ඒක එනවා උප්පන්නං. එකතු වීමට කියනවා අදිවාසේති නප්පජහති නවිනෝදේති නබයන්ති කරති අනභවං ගවති. එකතු වීම තුළ වර්තමානයේ හරහා අනාගතය හැදෙනවා. හොඳයි. අතීතයේ ඒ මෝඩකම කරන්නේ නැතුව සතිමත් වෙලා එකතු නොවෙන්න පුළුවන් නම් මොනවද නැද්ද? අර පෙන්නපු පස්ස වේදනා තණ්හා උපාදාන භව නම් වූ මේ සිද්ධිය සිදු වෙන්න පුළුවන්ද? අන්න ඒ නිසා මජ්ක්‍ධිමා පටිපදා පස්ස නිරෝධයයි. ඇහෙනම් කනේ නම් නාසයේ නම් දිවේ නම් ඇහැට අරමුණු හමු වීම අතහැරීම නෙමෙයි පස්ස නිරෝධය කියන්නේ. කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසාව විතර්කයට උපදුන එකට එකතු නොවීම පහන සංඥාවල පෙන්වන්නේ. එනිසා මෙතන අතරක් තියෙනවා. අතීත හේතු නිසා හට ගන්නවා. වර්තමාන ඵල නිසායි වර්තමාන හේතු හටගන්නේ. වර්තමානයක් හදන්නේ නැත්නම් ඉවත් ඒ අතීතයේ මලාතීතයක් වශයෙන් බලන සතියෙන් කටයුතු කොට ඒක පාවිච්චි කරන්නේ නැත්නම් ඒකට එකතු වීම මමත්වෙන් ගැනීමයි. මමත්වෙන් ගන්න නැත්නම් අමඤ්ඤමානය කියනවනේ. ඒ අතීතෙන් ආපු කෙනාට මොකද වෙන්නේ? ඒකට අනාගතයක් හදලා දුන්නේ නැත්නම් එතනම ඇද වැටි මේ යන්න වෙනවා. මොකද හිතේ ස්වභාවය ඕනෑම පංච උපාදානස්කන්ධයක හරි නැතුව හරි ලහු පරිවත්තන් හටගත්තාම නැතෙන එක. එයාට අතීතයේ තිබුණු සෑවදී යන්න දෙන්න නැසෙන්න. එබැවින් පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් සසර හදන තැන පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් සසර නොහදන්නට සිහිය පාවිච්චි කොට අවසන් කිරීම. බුදුන් වහන්සේ වදාළ මජ්ක්‍ධිමා පටිපදාවයි. බුදුන් වහන්සේ වදාළ මජ්ක්‍ධිමා පටිපදාවයි. මජ්ක්‍ධිමා පටිපදාවේ හැදෙරෙන්නට අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබට අවස්ථා ලබා දෙනවා ලෝකය. ඒ දේවල් මොන ගැසෙනවා ඒවට අදාළ දේවල් හිතේ ඇතුලේ තියෙනවා නම් එනවා. නොදන්නා පුද්ගලයාට මේ හිතේ ඇතුලේ තියෙන දේවල් එන එක ගහ වෙන ගන්න කපා කොටා ගන්න සසර හදන්නට සාපයක්. දන්නා පුද්ගලයාට මේ හිතේ ඇතුලේ තියෙන දේවල් එන එක එතනින් අතහැර දාන්න ආශිර්වාදයක්. අතහැරන්නා එක නැකතක් වශයෙන් ප්‍රයෝජන ගන්නවා. අරයා එක සාපයක් කට ගන්නවා. දැන් ඔබට මේ කාරණාව වෙන්න ඕන කොහොම කියලාද කියන්නේ? ඇහේ හෝ කනේ හෝ නාසයේ හෝ අර විතර්කයක් හටගන්න එක පස්ස. නාදිවාසේති පජහති කියන එකෙන් කරන්නේ පස්ස නිරෝධා. අදිවාසේති නප්පජහති පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා. මේ එකම තැනමයි මේ පැහැදිලි කරන්න කියලා තේරුම් ගන්න නැති වැරද්ද නිසා එක එක්කෙනා එක එක දේශනාවල එක එක જાති කියනවා.
ගලපගත්තාම මොකක්වත් නැහැ මේකේ. දැන් අර පස්ස නිරෝධය කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය. එකතු වෙන්නේ නැහැ. දැන් වේදනාවක් නැහැ, තණ්හාවක් නැහැ, උපාදානයක් නැහැ, භවයක් නැහැ. එහෙනම් ඒ වර්තමාන හේතු සහ වර්තමාන අනාගත ඵල හේතු වර්තමාන හේතු සහ අනාගත ඵල උපදින්න හේතු තැබීම සිදුුනේ නැහැ නේද? දැන් මේ ස්කන්ධ පංචකයෙන් සතර හදන්න නැතුව නැවත උපාදානස්කන්ධයක් බවට පත් නොවි අවසන් වුණානේ. මේ නේද අනිත්‍ය? දැන් මේ අනිත්‍ය මොකද වුනේ? අර ලෝභ දේශ මොහ උප්පන්නං කාම විතරකේ නැතුණා. දැන් මේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන එක හරිය නේද එතෙන්ට? අර ක්ලේශයන්ට පවතින ඉඩ නැතුණා. දැන් ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වුණාම අපට ලැබුණේ අනාගත ඵලයක් විතර වන සංසොන්සුවේ නම් කොයි අදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා හරි දෙතෙන්ට. යමක් අනිත්‍ය නම් ඒක දුකක්. දැන් අනිත්‍ය නම් දුකක් දහම්බුනේ සෝවාන් ආදී මගපල පිළිවිලින් නිවීම දහම්බුනේ. මොන මුලාවකද මේ සමාජයේ ඉන්නේ? සමහර අයට ඉතින් කියපු වැරද්දට දැන් කටපියන් ඉන්න වෙලා තිනවා. අයි ඒක කියලා දැන් මේක බොරු කියලා පිළිගන්න බෑනේ. නිසා ලොකුම වරද කළේ යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා කියන මේ pāli පාඨයේ සිංහලට යමක් අනිත්‍ය නම් ඒක දුකක්, දුක නම් අනාත්මයි කියලා සිංහලට හදපු අය. ඒ යම වතු පිටේ ඉර කඩන්ද ගෙවල් තොරවල් වෙන්නයි සමහර විට. එහෙම හිතන්නේ නැත්තේ ඒකයි. ඒවනේ කැඩිලා බිඳලා යන්නේ. තමන් හරි හම්බ කරගත්ත ධනෙ ශරීරයේ බිඳී යනකොට යදනිච්ඡං යමක් අනිත්‍යයි. ඒ හින්දා දුක එනවා. තථාගතයන් වහන්සේ වදාරනවා මේ පංච උපාදානස්කන්ධය අනිච්චත දුක්ඛතෝ අනත්තෝ සෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්චිකරිය. සෝතාපට්ටි ඵලං සච්චිකරියාති කියන්නේ දුක ආපු එකද? දුක ආපු එකද නිවන් ලැබිච්ච එකද? නිවීමට. නිසා කවුරු හරි මේ රටේ බාහිර වස්තුන්ගේ සිදුවීම අනිත්‍ය කියලා බලන්නේ නැතුව අරමුණේ ඇලී ගැටි මුලාවීම නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා තේරුම් ගන්න නොඇලී නොගැටි අතහැරීමෙන් අනිත්‍යදී දුකින් මිදෙන්න බව තේරුම් ගන්න. එතන දුක්ඛං දුක නෙමෙයි. අනිච්ඡං මම කොට ගන්න දෙයක් නැහැ. එහෙනම් මගේ කොට ගන්න දෙයක් නැහැ. එහෙනම් මගේ ආත්ම වෙන්නේ නැහැ. ආත්ම කියන්නේ ජීවිතේ නෙමෙයි අර අරමුණ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් හැසිරවීම තමයි ආත්ම කොට ගැනීම. අනාත්මයි කියන්නේ හතරවන්නේ නැහැ. කාම විතරකෙන් හැසිරෙන්නේ නැහැ, ව්‍යාපාද දේශයෙන් හැසිරෙන්නේ නැහැ. දැන් අනිච්චං අනිච්චතෝ දක්කුන් දුක්ඛමත් දක්ක දුක්ඛතු අනත්තානි අනත්තාති අසුබ තද්දසුන්. එහෙම කියනවනේ. අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් සියලු දුකින් මිදෙන්නේ. සබ්බ දුක්ඛ උපජ්ජගු සියලුකින් ඉක්ම ගියහ. අනිත්‍ය නම් දුක නම් දුකින් ඉක්ම වෙන්නේ කොහොමද අනිත් දුක්ඛ අනාත්මෙන් බලලා? අනිත්‍ය නම් දුක නම් අනිත් දුක්ඛ අනාත්මෙන් බලපුවාම කොහොමද දුකින් නිත මිදෙන්නේ? මොනවද මේ කියන්නේ? ස්කන්ධ පංචකය තුළ අවශේෂ නිරෝධය සහ නිරවශේෂ නිරෝධය තේරුම් ගත්තේ නැතුව පොත්ගුල්ලෝ නේද මෙහෙම කියන්නේ මේ? මොනවා හරි පාඩම් කරගෙන ඔහේ. අන්න එකයි මේ වර්තමාන මොහොත සසර හදන සහ සසර කඩන එකම අවස්ථාව. පෘථග්ජනයාට තමන් ඉන්න තැන පරිදි පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් සසර හදන්න පුළුවෙනි. ඒ දෙකම අයිති වෙන්නේ කාමසුකල්ලිකාණයෝගයට හෝ අත්තකිලමතාණයෝගයට. ආර්ය පුද්ගලයාට මේ මොහොත සසර නිමා කරන්න ඒ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. නිර්වශේෂයෙන් හේතු ඉතුරු නොකිරීමෙන් අවසන් කිරීම මජ්ක්‍ධිමා ප්‍රතිපදාවයි. අන්න චක්කු. මේවා තේරෙන එක තමයි ගැඹුරු තැන් කෙරෙහි නොනැස වීම. ගම්බීරේසුතානාටානේසු පඤ්ඤා චක්කුං කමති. සංසාරේ කොතරම් කල් ඒ ආගම් වල ඉපිද බෞද්ධින් වශයෙන් අවුරුදු 1500ක් තිස්සේ නැත්නම් පාපුර යුගයෙන් පස්සේ අද දක්වා ඉපිද දන් දෙමින් සිල් රැකීම භාවනා කරමින් පන්සල් හදමින් මව්පියන් පෝෂණය කරමින් පින්කම් කරමින් යුගයෙන් යුගයට වෙනස් වෙන වෙසක් සැරසිලි කරමින් මොකද ඔබ කළේ? භවගාමී වුණා. ඔබ
ආගම තෝරාගත්තේ නැතුව සුරාව සූදුව දුරාචාරය තෝරාගත්තා නම් පංච උපාදානස්කන්ධෙන් පවෙන් භවගාමී වුණා. ඒත් අවශේෂ නිරෝධයේ නිදහස්තුනේ නැහැ. ඔබ ගැඹුරට හදාරන්නේ නැතුව පින තෝරාගත්තා නම් පංච උපාදානස්කන්ධෙන් භවගාමී වුණා කාමසුගති පැත්තට. ඔබ භාවනා කියලා වෙන මොනවා හරි දෙයක් කරන්න ගියා නම් ධානය වැඩි වීම තුළින් භවගාමී වුණා අරූපී බමතල පැත්තට. මේ උපදින එකට එකතු නොවීමෙන් හේතු ඉතුරු නොකර අවසන් කිරීම නැමැති වර්තමාන මොහොත ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණේ සිදුවෙන්න ඕන දෙයක්. අරමුණ තුළ ජීවත් වෙන්න ඕන නේද? ඔබ පසුගිය දවසක මතක් කළා. අතීතං කියලා කියන්නේ අතීත මතකයේ හරි සිදුවෙන්නේ නෙමෙයි. අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක කියන්නේ අතීතයේ හිතට එන්නේ. Taman තියාගත්ත දේවල්. ඒවා තමයි දුක් ගෙනත් දෙන්නේ. ඒ දුක් නැති වෙන්නේ ඒවා නැති වෙන්න එපැයි. ඒවා එනවා නම් ඒවා දුක තමයි හිතට දුකයි කියලා කියන්නේ කට්ටිය. එන්න නැති දවසට ඒවා එන්නේ නැතුවම බාහිර කාරණා නිසා දුක් නැති බව තේරෙවි. දුක්ඛ නිරෝධ සත්‍ය නිරෝධගාමිනී පටිපදාව. නැති උතන. නැති උතන පෙන්වන්නේ මජ්ක්‍ධිමා පටිපදාවේ තණ්හාව නැති උතන කියලා නේද? ඒක ජීවිතේට මේකක් වශයෙන් කියලා ඊට කලින් ටිකක් පූජා කරලා තණ්හාව නැති කරන්න හිතන්න එපා. රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී, පොට්ටබ්බේදී රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, තණ්හා උපාදාන භව කිරීම තණ්හාවයි. නැති කිරීම කියන්නේ තණ්හා වෙන්නේ මේ පස්ස නිරෝධයෙන්ම වේදනා තණ්හා දෙකම නතර වෙනවා. මේක තවත් තැනක කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ? ප්‍රමාදය දේශනා කරනවා අල්ලා ගැනීමෙන් තැවුල කියලා. මජ්ක්‍ධිමා පටිපදාව දේශනා කරනවා අල්ලා නොගැනීමෙන් නොතැවුල කියලා. ඔය එදා දේශනා කරපු දේ තමයි ආපහු සූත්‍ර දේශනා 10000 කණක් දේශනා කරමින් වෙනත් වචන වලින් පෙන්වලා තිබෙන්නේ. දැන් මොකද කරන්න ඕන? මේ තමා තුළ සිදුවෙන්නා වූ මේ භවගමන හදන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබන්නට අවශ්‍ය පුද්ගලයෙක් ඇසුරට යන්න වෙනවා. සත්පුරුෂ සංසේවය. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිසිද? මෙයා අනිවාර්යයෙන්ම මම දකිනවා අනාගත බුදුන්ගේ ශාසනයට පාර පෙන්වන්නෙක් වෙන්නේ නැහැ. එහෙනම් යන්න එපා. දැන් මේ මොහොතේ නිරවශේෂ නිරෝධය වෙන්න ඕන. ඒ මොහොතේ හැමදාම උදා වෙන්නේ. ඒ මොහොතේ නිරවශේෂයෙන් නිරවශේෂ නිරෝධ කරන හැටි කියලා දෙන පුද්ගලයා වශයෙන් තමයි මම දකින්නේ සත්පුරුෂයා. දැන් සත්පුරුෂයාගෙන් බණහලා ඉගෙන ගන්න වෙනවා අරමුණ තුළ හේතු ඉතුරු වීම පමාවයි අනාගත ඵලයක් උපදින්න. අරමුණ තුළ හේතු ඉතුරු නොකර අවසන් කිරීම නොපමාවයි. හේතු ඉතුරු කිරීම නිත්සුකාත්මකට ගැනීමයි. හේතු ඉතුරු නොකර අවසන් කිරීම අනිත්‍යයි. මෙන්න මේ නිත්‍ය අනිත්‍ය දෙක. මිනිසාගේ දර්ශනයෙන් සුඛාත්ම බව බුදුන් වහන්සේ පල්ලා සූත්‍රයේ සඳහන් කරනවා. සත්‍යය සතර ඇවිදින්නේ අනිදුක්ඛ අනාත්ම අසුබ දේවල් නිත්‍ය සුඛාත්ම සුඛකට ගැනීමෙන් කියලා මම කී වතාවක් කියලා තියෙනවද? ඒ මිනිසාගේ දර්ශනය. ඒ මොහොතේදී තථාගතයන් වහන්සේ නිර්දේශ කරන්නේ ආපහු අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් සියලු දුකින් මිදෙන්න පුළුවන්. අර අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් සබ්බ දුක්ඛ උපජ්ජගුත් සියලු දුකින් මිදෙනවා කියලා තියෙනවා. දුකටපත් වෙනවා කියලා නෑ නේ විපල්ලාස සූත්‍රයවත්. මේ කවුද අනිත්‍ය නිසා දුකක් කියලා කියන්නේ කොහෙන් හොයාගෙනද ඔය? පෙරලා බලන්න ඒ කියන අය. ඔය පොත්. අනිච්ඡං අනිච්චතෝ දක්ඛං දුක්ඛමත් දක්ඛ දුක්ඛතෝ අනත්තානි අනත්තාදී අසුභං අසුභ තද්දසොං. මේ ස්කන්ධ පංචක සම්බන්ධයෙන් කතාවේ තියෙන්නේ. ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් සියලු දුකින් මිදෙනවා. ඒ බුද්ධ වචනේ අනිදුක්ඛ අනාත්ම බැලනකොට සියලු දුකින් මිදෙනවා. එහෙනම් අනිත්‍ය අදනිත්තං තන් දුක්ඛ යමක් අනිත්‍ය නම් දුකයි කියන එක බුද්ධ වචනයක් වෙන්නේ කොහොමද? පරස්පරයි නේ එහෙනම්. ඒ නිසා මේ සිංහල පරිවර්තනයේ පරිවර්තකයාගේ වැරද්දක් කරනම අදනිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා වලට අර්ථයක් තියෙනවා මේ ආරි සත්‍ය අර්ථය. ඒක තේරුම් ගන්න. අන්න ඔබට මේ මුල් පියවර දෙක අනිවාර්යයි. ස්ත්‍රී හෝ පුරුෂ ගිහියෝ පැවිද අවුරුදු 15 20 වෙනකොට අතරතුර මේ අපි ළඟ වෙසිදු වෙන්නා වූ මේ පමාද විහාරිත සහ අපමාද විහාරිතය වටහා ගැනීම අනිවාර්යයි.
දැන් යන්න වෙනවා අනුගමනීය ප්‍රතිපදාවට. ඒකට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදා යෝනිසෝ මනසිකාර. අර අරමුණින් අරමුණට බලන එකනේ ධම්මානුධම්ම කියලා කියන්නේ. අව නිරවශේෂයෙන් නිරෝධ කරනවාටනේ මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. අවශේෂයෙන් නිරෝධ කරනවා නම් අයෝනිසෝ මනසිකාරයනේ. ඒ කියන්නේ මමත්වෙන් අරගත්තා ඇලුනා හේතු ඉතුරු කළා. වෙන මොනවද කරන්න තියෙන්නේ මේකේ? තේරුම් ගත්තම. අද වගේ දවසක අපි කියනවානේ බුදුන් උපන්. එහෙම නැත්නම් බෝධිසත්වයින් උපන් බුදුන් ශරීරය අතහැර දැමූ තුන් බුද්ධ මංගල්‍යය. තුන් බුද්ධ මංගල්‍ය දෙන දාතේ උන්වහන්සේට ගෞරව සත්කාර සම්මාන කරමින් ගුණ ගී ප්‍රශස්ති ගායනා කරමින් වන්දන පුදන එකනේ බුද්ධ ආගම කියන්නේ. උන්වහන්සේ ගත්ත මගේ යන්නේ නැහනේ. දැන් මෙන්න මේ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධෝ කියලා කතා කරන මේ වර්තමාන මොහොත ස්කන්ධ පංචකයේ උපදින එක අනාගත ඵලයක් උපදින්න නැති වෙන්න අවසන් කිරීම බුදුන් වෙත යාමයි මජ්ක්‍ධිමා පටිපදාවයි. කරන්න ඕන දේ කිරීමයි. දුකින් මිදීමයි. ඔබට සාමාන්‍යයෙන් තේරෙනවානේ විභාගයට යන්න තියෙනවා. පොතපත හදාරන්න නැතුව ගුරු අසුර ලබා ගන්න නැතුව විභාගයට ලියලා ප්‍රශ්න පත්‍ර දිහා බලන් ඉන්න යරම ලියන්න තේරෙන්නේ නැහැ. ඔය නිකන් තියෙන සාමාන්‍ය දැනුමකින් ප්‍රශ්නයක් දෙකක් මුල ඒවා ලියන්න පුළුවන් යකට යන්නකුත් තේරෙන්නේ නැහැ. ඒක ඉගෙන ගත්තේ නැති නිසානේ. ඒ වගේ මේ භව නිරෝධගාමිත්වය ඉස්සෙල්ලා බනහලා ඉගෙන ගන්න. ඔබ තුල සිදුවෙන ආකාර ඔබ තුල භවගාමිත්වය සිදුවෙන හැටි ඉගෙන ගන්න. භවගාමිත්වයේ මොහොතම භව නිරෝධගාමිත්වයට කටයුතු කිරීම සඳහා සිහින් කටයුතු කරන අප්‍රමාදයේ ඕන බව ඉගෙනගෙන දැන් ප්‍රායෝගික වෙන්න. තාමත් මේ රටේ ඉන්නවා බණ කියන්නේ කතන්දර අහලා සාදු කියලා ගෙදරට පින්කම් ගෙදරට ඉතින් කාලය අනේ කරනවා වෙන බුද්ධ ආගමක් නැහැ කියලා හිතන අය. ඔවුන්ට කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. බණ එවුවම් පිංසින් දෙනවායි කියලා. නමුත් ඔවුන් ගැටලුවකදී කාම විතරකෙන් ව්‍යාපාද විතරකෙන් විහිංසාව විතරකෙන් පිස්සන් උන්මන්තකයන්සේ සැරිසරනු එදත් අදත් ඉදිරියටත් ඔබට දැකගත හැකියි. ඔවුන් කෙලෙස් යටපත් කරන උඩින් ඉන්නේ බොරු තැම්පත්කමකින් හේතු ඉදිච්ච ගමන් අන්න අර uppannam කාම විතක්කං uppannam විහිංසාව විතක්කං uppannam ව්‍යාපාද විතක්කං පාවිච්චි කරනවා. දැන් ඉතින් අද වගේ දවසක ඔබට බුදුන් පුදන්ට ඕන නම් මෙන්න මල් නැතුවට හඳුන් කුරු නැතුවට පිළිමයක් නැතුවට වන්දනා ගමනක් ගියේ නැතුවට තව මොනවා නොකලත් ඔබ බුදුන් පුදනවා. මම හිතන්නේ අපේ අනුග්‍රහක බවතුන් මෙන්න මේ බුදුන් පිදීම තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒකේ තියෙන වචන ටිකක් තියෙනවා එතෙන්ට අපි ගලපමු අපි. තැබීම නොතැබීම බිම තැබීම නිවීම. ඔය තියෙන ලස්සන වචනයක්. ඔය ටික තමයි මම ඔය මෙතන ගත්තේ. තැබීම ඇහි කනේ නාසයේ දිවේ කයේ අරුණ රස විඳීමේදී පස්ස වේදනා තණ්හා උපාදාන භව අන්න තැබීම. එකතු කිරීම. තබා අවසන් කිරීම අවශේෂ නිරෝධය. මේ තමයි අපි ධර්මයේ බුදුදහමේ. පුද්ගලයා තුළ අරමුණ තුළ සිදුවෙන දේ. දැන් නොතැබීම පස්ස වේදනා තණ්හා උපාදාන භව තැබීම නම් පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය තණ්හා නිරෝධය උපාදාන නිරෝධය භව නිරෝධය අන්න නොතැබීම. මම මේක කරනවා කියලා හරියන්නේ නැහැ. එකතු වෙන්න හිතෙනකොට සතිය આવොත් සතිය මේක වළක්වනවා. එතකොට උපන් එක්කෙනාට මැරෙන්න සිද්ධ වෙනවා. නාදිවාසයේ තියෙන පිළිගන්නේ නැහනේ. එතකොට එහෙනම් එයාට ප්‍රහාණය වෙන්න. පහන සංඥාව පෙන්න පිළි නොගැනීමෙන් ප්‍රහාණය වෙනවායි කියලා.
පිළි නොගැනීමෙන් කියන්නේ හොඳයි සැපයි සාරයි කියලා එකතු නොවීමෙන්. මේ ඔබට තේරෙනවා නම් ඔබ තිලකුණුත් කරනවා, චතුස්සත්‍යයත් අවබෝධ කරනවා, පටිච්චසමුප්පාද නිරෝධයක් දකිනවා, කර්මක්ෂය කිරීමේ කර්මයක් කරනවා, මරණ සතියත් වඩනවා, මෙකීසා නොකී ඔක්කොම කරනවා. මතක තියාගන්න. එහෙමයි බුදුසමය ඉගැන්වීම. එකක් තේරුම් ගත්තාම උන්වහන්සේට සිදුවුණේ එක එක මාර්ග වලින් එදා විවිධ පුද්ගලයන් දන්නා ආකාරයෙන් කරුණු පැහැදිලි කරා. එබැවින් මධ්‍යමා යනෝ ශරීරයට සැපදීම කියලා සැප භාගයක් සැප අඩු කරන එක හරි ශරීරයට දුක් දීම වල ඉන්ද්‍රපත්තර ගන්න එක අඩු කිරීම හරි නෙමෙයි. දුක් දීම වලකිනවා. අන්තයේදී සිදුවෙන්නේ තණ්හා උපාදාන විද්‍යා සංඛාරා. අන්ත කියන එකේ තේරුම ඒකයි. අරමුණ තුල මමත්වෙන් ගැනීමෙන් භවගාමීත්වයට පව් හේතුවක් පින් හේතුවක් ධාන හේතුවක් ඉතුරු වීම. පව් හේතු පින් හේතු ඉතුරු වීම කාමසිකල්ලිකාන යෝගයයි. නැවත නැවත යෙදීමෙන් නැවත නැවත බලවත් වෙනවා. ධාන හේතු ඉතුරු වීම අත්කලමතාන යෝගයයි. මොනම හේතුවක්වත් ඉතුරු නොවීම මැදුම් පිළිවෙතයි. එතෙන් දෙන්න. ඔය ඉස්කෝල පොතයි පිරිවෙන් පොතයි දහම් පාසල් පොතයි තියෙන වචන ටික අරන් පාඩම් කරන් ගිරව වගේ කියයින් නැතුව. ඔය ඔක්කොම පහු කරන් ආපු කෙනෙක් නෙමෙයි. කිවට වෙන්නේ නැහැ. කරන්න ඕන. දැන් මේකට තමයි අනුගමනීය ප්‍රතිපදාව කියලා කියන්නේ. දැන් අවදි වෙනවා ඔබ. මවක් වෙන්න පුළුවන්, පියෙක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, රේදුරෙක් වෙන්න පුළුවන්, ගොවියෙක් වෙන්න පුළුවන්. ඉන්නේ තමන්ගේ වැඩේ. බාධක වෙන විට, කරදර වෙන විට මේකුත් කාරණායනකොට චිත්තාභ්‍යන්තරයේ තිබී ඔන්න කාම විතක්කං. ඊට අදාළ දේවල් ගැටෙනකොට නිත්‍යානුකූලව රහසගතව ඊට කරගන්න. ව්‍යාපාද විතක්කං ඊට අදාළ දේවල් සිත ඇතුලේ තිබී හම් වෙනකොට. හිංසා විතක්කං ඊට අදාළ දේවල්. උපදවා ගන්න යන්න එපා. උපන් මොහොත උපදින කල් වැඩ කරගෙන යන්න. හැම මොහොතේම කරන්න දෙයක් නැහැ. ත්‍රිවිධ විතර්කයේදී තමයි බුදුරජාණන් වහන්සේගේ මේ නාදිවාසීති පජහත විනෝදේති බන්ති කරෝති පහන සංඥා නම් මැදුම් පිළිවෙතේ භාවනාව කරන්න තියෙන්නේ. එහෙනම් ඉපදිලා හුඟක් අඩු වෙනකොට නැතුව හුඟක් වෙලා සංසුන් වෙන්න පුළුවන් වෙයි. නමුත් තවත් වෙලාවක එයි තියනවා නම්. අර තුනී කිරීම විනාශ කිරීම කියලා පෙන්නන්නේ ඒකනේ. ටික ටික තුනී කරන් ගිහින් ඊට පස්සේ නැතිම තැනටපත් වුනහම ඇතුළතින් එන්න නෑනේ. ඇතුළතින් එන්න නැත්නම් කාමරාග ව්‍යාපාද නැවත උපදින්නේ නැහැ. නැවත ඉපදීමේ දුක නැහැනේ එතකොට. නැවත ඉපදීමනේ දුක. නැවත ඉපදීම නැති කරලා අනාගතයට නොතැබීමෙන් අතීතය අතහැරීමෙන්. ඔබට ඔබේ මුතුන් මිත්තන්ගේ මව්පියන්ට ඒ බඳු ස්කන්ධ පංචකය තුල අවශේෂ නිරෝධය සහ නිරවශේෂ නිරෝධය විග්‍රහ කරන දහමක් මතු උනේ නැහැ. පොතපත තිබුණා දේශකින් වහන්සේලා හිටියා බණ කිව්වා. ඒක ඉතින් පුණ්‍යාවි සංකාරයේ සැපයි කියලා පෙන්නලා ඒ රැස් කරගෙන භවගාමී වෙන්න උගන්වනවා වරුණාම ඊට එහාට භාවනා කියලා මොනම හරි Taman රවට්ට ගන්න දෙයක් කළා වරුණාම මේ භාවනාවයි නිරවශේෂයෙන් නිරෝධ කිරීම භාවනාවයි කියන එක කරපු අය හිටියේ නැති නිසා සංසුන් අය හිටියේ නැහැ නිසා පූර්වාදර්ශයක් හොයාගන්න නැහැ. දැන් වර්තමාන යුගයේ මේ සමාජයේ කිසියම් ආකාරයක සුපිරි සංස්කරණයකට භාජනය වෙන්න ඕන නම් 100%ක්ම හදවතින්ම හොරෙන් බොරුවෙන් වංචාවෙන් ඈත් වෙන්නට මේ ආර්ය පුද්ගලයාට නේද පුළුවන් අවංක වෙන්න. ඒ නිසා නේද ඔය ඉතිහාසයේ සඳහන් වෙන්නේ ලංකාවේ රජුරු බෝධිසත්වරු වෙන්න ඕනයි කියලා. මොකද එයා ඡන්දෙන් දේශෙන් බයන් මොහෙන් අගදියට ගිහින් තීරණ ගන්න තරම් උමන්තකේ පිස්සෙක් නෙවෙයි. මිනිසුන්ගේ ලිය දැකලා ලේපිපාසාවෙන් පෙලෙන්නව විසාචෙක් නෙවෙයි. බෝසත් කියන්නේ ඒකයි. අර අන්තයට නොයා තීරණ ගන්න පුළුවන්. අදටත් මේ තැනට එන්න ඕන කවුද එහෙනම්? මේ බුදුසමයේ ගැඹුරු පිළිබඳ මනාව අවබෝධයක් ඇති මානව හිතවාදියෙක්.
ඔවුන් ලෝකෙට ප්‍රදර්ශනය කරන්නේ ඔය ඉංග්‍රීසි චිත්‍රපටයකට හින්දි චිත්‍රපටයකට වෙන අර ඇලෙනවා කියන අර්ථයෙන් කතා කරන ලව් කියන කබල් වචනේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ආදරය ලෝභ දේශ මොහ නැති, හානි කිරීමේ කිසිදු අදහසක් නැති සුහද බව. ඒ ලෝභ දේශ මොහයන් ඉවත් වුනහම එහෙම හිතේ ආදරයක් තියෙන බව ඒගොල්ලෝ දන්නවා ඇති. ඒකේ කඩන්න විදින්න විනාශ කරන්න මොනම සංකල්පයක්වත් උපදින්නේ නැහැ. එබැවින් මා හිතනවා පුද්ගලයෙක් වශයෙන් ඔබත් සතර දුකින් ගොඩ යන්න වෙනවා. සමාජයක් වශයෙන් රටක් වශයෙන් උත්පවතින ආගාධයන්ගෙන් ගොඩ යන්න එනවා. කවදාවත් ඒකට හොරෙබුරු වංචාව කපටිකම තුළ පාරක් නැති බව අදවත් දැන්වත් මේ යුගයේවත් තේරුම් ගනිත්වා. ඉන් ඉදිරියට ඔය මාතෘත්වය කියන එක පූජනීය දෙයක් වශයෙන් සලකනු ලබන්නේ. මොකද දරුවන්ට ජීවිතය දෙන බැවින්. මිනිස් සමාජය කෙරෙහි උපන් දාවෙන් අනුකම්පාවෙන් මිනිස් සමාජයේ දුකින් ගලවා ගැනීම සඳහා අපි එකට කියන්නේ බුදු සමයෙන් පෙන්වන්නේ චිත්තසංතානගත දුක සංසිඳීම. සමාජගත දුක සංසිඳීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ පරම චේතනාවෙන් යටිතල පහසුකම් නැංවීම කියලා ඔබට කියන්න පුළුවන්. කෙනෙක් පාලනය බාර ගන්නවා නම් අන්න උන්ගේ පරම චේතනාව මිනිස් අදහස් සුගත මුද කිරීම. ගසා කෑම විය නොහැකි. වෛරය විය නොහැකි. එනිසා පළමුව මිනිසා යනු කය නොවේ කියලා තේරුම් ගන්න. කය හැමෝටම තිබෙනවා. ඒ ඇතුළත පවතිනා වූ ආකල්ප ටික ළමා කාලේ සිට මහලු කාලය දක්වා පෘථග්ජනයෙක්ගේ නපුරු වෙනවා, ක්‍රූර වෙනවා. ඔබ තුලත් එහෙමයි. තව ඕන කෙනෙක් තුන බලන්න ආරම්භයේ හිටු මානහිතවාදීත්වය අන්තිමට යනකොට කොහෙද ගිහින් තියෙන්නේ කියලා. ධනෙන්, කුලයෙන්, නිලයෙන්, බලයෙන් අහංකාර වෙනකොට. ඔබත් ඒ පාරේද යන්න හදන්නේ. මට මෙහෙම හිතෙනවා. මේ රජයේ සේවයට ඉහළ තනතුරු වලට බඳවා ගැනීමේදී අභියෝගතා පරීක්ෂණයක්, තරඟ විභාගයක් තියලා ගන්නේ. ඉදිරි ස්ථාපිත කරන සමාජයේදී පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගන්න දේශපාලනය සඳහා සුදුසුකම් තියෙනවා. තරඟ විභාගයකට ඉදිරිපත් වෙලා ඉන්න වෙනවා මැතිවරණ වලට සමත් වෙච්ච අය. අභියෝගතා පරීක්ෂණයෙන් සුදුස්සෝ ඉන්න වෙනවා. මම දැක්කව පහුගිය කාලේ තියෙනවා මේ යම් වට කියන්නේ යාන් හැලි කියලා. ඒ සමහර තාත්තලා අම්මලා සම්බන්ධයෙන් දරුවෝ 6-7 දෙනෙක් හදලා ඉගෙන ගන්න පුළුවන් අය සේරෝම ටික යම් තැන් වලට යොමු කළා. ඉගෙන ගන්න බැරි කා දේශපාලනයට යොමු කරා. උඹ ගැලපෙන්නේ දේශපාලනයට කිව්වයි කියලා. එහෙම නොවෙන්න වෙනවා. නිර්මාණශීලී සුපිරි තීරණ ගත හැකි අය තෙන්ට යන්න වෙන්නේ. ඒ නිසා මේ බෞද්ධ පරිසරයක් තුළ ගොඩනැගෙන සංසුන් ස්වභාවය මේ සඳහා හරියට උදව්පකාර වෙනවා. එබැවින් ඔබ මේ කතා කළ පරිදි තව වචනයක් තියෙනවා. බහා තැබීම නිවීම. අර ලෝභ දේශ මොහයන් අනාගතයට නොතබ අවසන් කිරීම බහා තැබීම. බහා තැබීමේදී එතන තියෙන දේ නිවීම. පස්සේ නෙමෙයි ආයේ. ලෝභක්කේ, දේශක්කේ, මොහක්කේ බහා තැබීම ඒකනේ. එතන ඇති හමු වෙයි. මොනම කාරණයකටත් කලබල නොවි hina වෙලා ඉන්න පුළුවන්කම. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ අනිකුත් බාහිර සම්පත් ජීවත් වීම සඳහා ලබා ගන්නා සහ රැක ගන්නා සුරක්ෂිත කර ගන්නා ලෙස මතක් කරමි. ආධ්‍යාත්මික සුවයට හිමිකම් කියන මගේ ජීවිතයේදීම මේ පෙන්නන
අත්හල යුතු අන්ත දෙකට නොයා මැදුම් පිළිවෙතින් නිරවශේෂ නිරෝධයෙන් බුදුන් වෙත යන පාර විවර කරගන්නට ඔබට මේ වෙසක් මංගල්‍ය තුළ බුදුබණ පැහැදිලි කරමින් කරන මෙම ධර්ම දේශනාවත් අද දවසේ අවසාන දේශනාවක් වන අපගේ හේතු වාසනා වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. විශේෂ අනුග්‍රහයක් තියෙනවා. මේක මීට පෙරත් දවසක මට මතකයි කියවුවා. ඔවුන්ගේ තිබෙන පැහැදීම නැත්නම් උන්ගේ තියෙන අනුගාමී ස්වභාවය මේන් හෙළි වෙනවා. මාතෘකාව තැබීම නොතැබීම බිම තැබීම නිවීම ලංවීම විවරණය කරමින් ස්වාමින් වහන්සේ අභිමත පරිදි දේශනාවක් සිදු කරමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. වෙසක් දවසේ තව එකක් කරන්න තිබුණ නිසා ඔන්න ඒකෙ තෙන්න ගත්තා. දායකත්වයේ මේ උතුම් ධර්ම දේශනේ ප්‍රඥා නාලිකාව තුලින් විකාශනය කිරීමේ සඳහා සැදැහැති දායකත්වයේ දරනු ලබන්නේ බිංගිරිය හොරගස්සාර පදිංචි ධර්ම දානයට කැමැති ධර්මකාමී සහෝදර සහෝදරියන් හා දරුවන් විසින් හෙවත් පවුලක් විසිනි. ඔක්කොටම වැටහෙන් තියෙනවා කියලා මම හිතන්නේ. වැටහෙමින් තියෙනවා කියලා. අරමුණු. හොඳ ලස්සන අරමුණු ටිකක් තියෙනවා. අනේක තමයි අවශ්‍ය වෙන්නේ අද වගේ දවසක. මේම උතුම් ශ්‍රී සද්ධර්ම දානයේ මෝහා අන්ධකාරයේ ගිලී සසර කතර අතරමංව එයින් මිදීමට වීරියවන්ත වන්නා වූ ධර්මකාමී පින්නතුන්ට සද්ධර්මාලෝකයක් වේවා. සියල්ලන්ගේ චිත්තසංතානෙහි ඒ මොහොතේ නැගෙන රාග දේශ මෝහ තුන්ගිනි නිවි ඒ මොහොතේම නිවාලන්නා වූ අමාදිය දහරක්ම වේවා. මෙම උතුම් සදහම් අමා නදිය අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුවින් ගලා ආතැන් පටන් මේ මොහොතේ සවන් දෙන පින්නතුන්ගේ දෙසවන පතිත වෙන මොහොත දක්වා බානක පරපුරක් වශයෙන් අසහාය වීරයකින් පවත්වාගෙන ආවා වූ අතිගෞරවනීය පූජනීය ආනන්ද සරියුත් මොගලන් ආදී ඇති ආර්ය උත්තමින් වහන්සේලාටද එම ශ්‍රී සද්ධර්මය නදියෙන් අප ශ්‍රී ලංකාද්වීපයේ තෙමා සනහල වූ අනුබුදු මහරහත අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සියලු ආර්ය උත්තමයන් වහන්සේලාටද බැමිණි ඉතිහාසය වැනි සාගත සමයන්හිදී සාපිපාසාවෙන් අපවනව පෙළමින් ජීවිත පරිත්‍යාගින් සදහම් නදිය ආරක්ෂා කළා වූ සියලු ආර්ය උත්තමින් වහන්සේලාටද ග්‍රන්ථාරූඪ කරමින් ඉදිරි පරපුරෙහි නීම වෙනුවෙන් එම ග්‍රන්ථ පවා දිවි දෙවෙනි කොට ආරක්ෂා කළා වූ සියලු මුත්තයින් වහන්සේලාටද මේ මොහොතේ ශ්‍රවණය කරන්නා වූ පෙළදහම අනුගමනය කරන්නා වූ සියලු පින්නතුන් වෙත මොහොතින් මොහොත නොගැටනගෙන සසරගිනි මොහොතින් මොහොත නිවාලීමට පෙළදහම හෙළි කර දෙමින් ධම්මමාපැන් බෙදන්නා වූ ගෞරවනීය දේශකයන් වහන්සේටද අප්‍රමාණ භක්තියෙන් කෘතඥතාවෙන් සීස ප්‍රණාමයෙන් පුදන්නා වූ ගෞරවනීය උපහාරයක් වේවා. ශ්‍රවණය කළා වූ සියල්ලෝ සතිය විසින් මනසේ පාලනය වූ දොරට සහිතව ඉඳුරන් ඇත්තෝ වීමට ප්‍රඥාවන්ත වේවා. වීරියවන්ත වේවා. සියල්ලන්ගේ සසරගිනි නිවි අමින් නිවීමටමපත් වේවා. සකල ලෝකයේ සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් අවබෝධ කළා වූ අති උතුම් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ දේශනාව සියලු සිත් සතන් නිවාලමින් මෝහාන්ධකාරයේ දුරලමින් চিරාත් කාලයක් ලොව ආලෝකමත් කරත්වා. තවත් 아무තු ප්‍රාර්ථනාවක් මොකවත් කරන්න අවශ්‍ය නැහැ. ධර්මයේ තේරෙන නිසා තමයි මේ ලස්සන උපහාරය කළ අනුමෝදනාවක් නෙවෙයි මේක. පිළිය උත්තන් හැම දිනාටම පොදලා තින්නේ අපිට මේ නිදහන ලබා දීම පිළිබඳව. එබැවින් මේ දිවා දවස ගෙවා යමින් බෙසක් සඳ මෝදු වෙන සන්ධ්‍යා යාමෙහි මේ ධර්ම දේශනාව සඳහා මූලිකාක් අතර ධර්ම දේශනා කරවා වූ පවුලේ ඔබට සහ ධර්මාශ්‍රය කුල බැහැම දෙනාට මේ සදහම් නදියේ රසය තේරුම් ගන්න ලැබීම තුළින් භවගාමිත්වය බුදුදහම නොවන බව තේරුම් ගන්නට ලැබේවා. භව නිරෝධගාමිත්වය බුදු සමයේ බව තේරුම් අරගෙන මොහොතින් මොහොතම නිරවශේෂයෙන් නිරෝධ කරන මජ්ක්‍ධිමා ප්‍රතිපදාවට පත් වෙන්න ලැබීමෙන් ඔබට මේ ලබාගත් ආ වෙසක් සමය තුළ බුදුන්ට ප්‍රතිපත්ති පූජාවෙන් පුදන හැම දිනාට සාමයේ සමගිය සමාදේ රජයන සුබ වික්ෂක් මංගල්‍යයක් බවට පත් කර ගැනීමට අද දවසේ ධර්ම දේශනා සියල්ලේ දේශනය දායකත්වයේ ධර්ම ශ්‍රවණයේ හේතු ආසනාව වේවායි කියලා අපි හිතින් සෑම දිනාට සුභාශිංසනය කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං